පස්සේ සමාදන් වෙන නමස්කාරය කරනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံសមាදිយាមិ អធិន្នាដានាវេរមណីសិក្ខាបដံសមាදිយាមិ កាមេសុមិច្ឆាចារាវេរមណីសិក្ខាបដံសមាදිយាមិ មុសាវាធាវេរមណីសិក្ខាបដံសមាදිយាមិ សុរាមេរយមជ្ឈបមាដត្តានាវេរមណីសិក្ខាបដံសមាදිយាមិ තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සාදුනාදයක් පවත්වන්න. වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි, වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි, ඔබ සියලු දෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව තමන්ගේ දෑතේ මහන්සියෙන් ධාර්මිකව දුක් මහන්සියලා උපයා ගන්නට යෙදුණු මිල මුදලක් පිය පැහැදම් කළා. ධම්මිකේහි ධම්ම ලද්දේ සේදා වක්කිත්තේහි කියන බුද්ධ වචනයට අනුව දැහැමින් සෙමින් ධාර්මිකව උපයා ගන්නට යෙදුණු දෙයින් ඔබ දානයක් සකස් කරගත්තා, අරමුණු කීපයක් මුල් කරගෙන. අපේ තාරක මහත්මයා, ඒ වගේම සමීර මදුසාන් මහත්මයා, තාරක මහත්මයාගේ සහෝදරයා හදිසියෙම නමුදු තමන් ගෙනාපු ආයුෂ අතහැරලා මීට දින 7කට පමණ පෙර මේ ජීවිතෙන් සමු අරගෙන යෑම නිමිති කරගෙන එතුමාගේ පරලෝක ජීවිතයේ සුවපත් වේවා කියන අරමුණින් යහපත් තැනක උපදින්න, දීර්ඝාෂ ඇතිව උපදින්න ආදරණීය සහෝදරයෙක් විදියට තමන්ගෙන් විය යුතු ඊටාම වටිනා පින්කමක්, යුතුයකමක් මම ඉෂ්ට කරනවා කියන සිතවිල්ලෙන් යුක්තව තමන්ගේ දෑතින් දුක් මහන්සි වෙලා සකස් කරගත්ත මේ දානය අද ලෞතර බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන, තුනුරුවන් අරමුණු කරගෙන පූජා කරන්නයි සූදානම.
ඒ වගේම අපේ සජිත් මහත්මයා ප්‍රධාන මේ තරුණ පින්වතුන් සියලු දෙනාම වේගාන් වල ඉඳලා මීට වසර 2කට පමණ පෙර තමන් සමග තමන්ගේ ආයතනයේ සේවය කරපු ඒ තරුණ දරුවෙක් හදිසියෙම නිදාගෙන ඉදි රාත්‍රියේ හදිසියෙම අභාවයට යෑම මරණයට පත්වීම මුල් කරගෙන වසර 2ක් ගෙවුණත් තමන්ගේ කල්යාණ මිත්‍රයෙක්නේ කාගේ හරි අම්මා කෙනෙක්ගේ දරුවෙක්නේ සහෝදරයෙක්නේ එහෙම නැත්නම් පෙර සංසාරේ අපෙත් සහෝදරයෙක් ඥාතියෙක් වෙලා ඉන්නට ඇති කියන කරුණාවන්ත සිතවිලි හදවතේ ඇති කරගෙන ඒ පින්වතුන් සියලු දෙනාම එකතු වෙලා වසර 2ක් පිරෙන මේ මොහොතේ එතුමානන්ට පින් අනුමෝදනා කිරීමේ උදාාරතර චේතනාවෙන් යුක්තව මේ දානය සකස් කරගෙන ඇවිදින් බුදුරජාණන් වහන්සේ තුනුරුවන් අරමුණු කරගෙන පූජා කරන්නයි සූදානම. අපේ පින්වතුන් එහෙනම් අපි සියලු දෙනාගේම සිතිවිලි වල තියෙන්නේ ඊටාම යහපත් අරමුණක්, ඊටාම බලවත් පින් සිතිවිල්ලක්. බුදුරජාණන් වහන්සේ දානයේ පිළිබඳව දේශනා කරනවා දානං තානං මනුස්සානං දානං දුග්ගති වාරණං කියලා. මේ දානය කියලා කියන්නේ අපේ පින්වතුනි මේ මනුස්ස ලෝකයේ පමණක්ම තියෙන උදාාරතර ගුණ ධර්මයක්. දානයේ ආනිසංස අපේ පින්වතුනි මනුස්ස ජීවිතේ මෙලව ජීවිතේ දුක් නසනවා. මෙලොව විතරක් නෙමේ සංසාරේ උපනුපන්න ආත්මවල සසර ජීවිතේත් අපේ දුක් නසනවා. මෙලොව වගේම සසර වගේම මේ දෙආකාරයෙන්ම දුක් නැති කරලා කෙලවර උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ආත්මය දක්වාම ඔබ සියලු දෙනාටම සෑම සියලු දෙනාටම මේ සසර ගමන පුරාවටම යහපත පිණිසම පිහිටන පින්කමක් තමයි මේ දානය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දානය පිළිබඳව තව තැනක මේ විදියට පෙන්නනවා. දින්නම් සුඛ පලං හෝති නාදින්නම් හෝති තන්තතා චෝරා හරන්ති රාජානෝ අග්ගි දයති නස්සති කියලා. බුදුරජාණන් වහන්සේ අපේ පින්වතුනි පෙන්නලා දෙනවා පින්වත් මහණෙනි මේ ලෝක ධාතුව තුල ජීවත් වන සත්වයා තමන්ගේ සිත කය වචනය කියන මේ තුන්දර පිරිසුදු කරගෙන ඇයි සිත කයයි වචනය කියන මේ තුන්දර පිරිසුදු කරගන්නට ඕනි? අපේ පින්වතුනි අකුසල් සිද්ධ වෙන මූල පදාර්ථ තුන තමයි මේ සිතයි කයයි වචනයයි කියන මේ අවස්ථා තුන ඉන්ද්‍රයන් තුන. බුදුරජාණන් වහන්සේ නම් අපිට දේශනා කරන පළමුවෙන්ම සිත තමයි අපි හික්මවා ගන්නට ඕන. සිත මුල් කරගෙන තමයි වචනය හැසිරෙන්නේ. සිත මුල් කරගෙන තමයි මේ කය හැසිරෙන්නේ. සිතට ආවේගශීලී සිතිවිලි ආවොත් මේ සිත මුල් කරගෙන පිට වෙන වචන පරුස වචන වෙන්න පුළුවන්, නරක වචන වෙන්න පුළුවන්, පාපී වචන වෙන්න පුළුවන්. ඒත් එක්කම සිත නරක අරමුණකින් වචන වගේම කය හැසිරෙවුවත් අපේ පින්වතුනි ඒ තුලින් කෙනෙක්ව ඝාතනය වෙන්න පුළුවන්, කෙනෙකුට හානියක් වෙන්න පුළුවන්, කෙනෙකුට නපුරක් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන තුන් අවස්ථාව තුලින් අපිට සිද්ධ වෙන්නේ සසරට ආදීනවයක්මයි, අකුසල් පිරීමක්මයි, සසරේ දුක් වේදනා විඳින්න සිද්ධ වීමක්මයි. හරියට බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ හිටිය චුන්දසූකඩ වගේ. බුදුරජාණන් වහන්සේ මහ විහෙරේ ධර්ම දේශනා කරනවා. සුදුවතින් සැරසුණු උපාසක උපාසිකාවන් අප්‍රමාණ පිරිසක් මහරහතන් වහන්සේලා මහා සංඝරත්නය වැළ නොකඩී ධර්ම ශ්‍රවණය කිරීම පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණෙනවා. නමුත් කවදාවත් චුන්දසූකර බණ ඇහුවේ නැහැ. චුන්දසූකර දන් දුන්නේ නැහැ. චුන්දසූකර පින් සිද්ධ කරේ නැහැ. දිනක් එක බ්‍රාහ්මණෙක් මේ චුන්දසූකරගෙන් විමසනවා ඔබ බුදුරජාණන් වහන්සේ සමීපයේම ඉඳලා ඇයි බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය අහන්න යන්නේ නැත්තේ? ඇයි පින් දහම් සිද්ධ කරගන්න උත්සාහ කරන්නේ නැත්තේ? එතකොට එයා කියනවා මම සතුන් මරණ කෙනෙක්. ඔය බුදුහාමුදුරුවෝ කියන දේවල් කරන්න ගිහිල්ලා අහන්න ගිහිල්ලා ඉගෙන ගන්න ගිහිල්ලා මගේ බඩ පිරෙන්නෙත් නැහැ. මගේ දරුවන්ගේ බඩ පිරෙන්නෙත් නැහැ. ඒ නිසා මම කරන මේ රස්සාව මම කරගෙන ඉන්නවා.
මට ඔය ධර්මයේ ඇසීමෙන් හෝ පිළිපැදීමෙන් හෝ වැඩක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. අපේ පින්වතුනි, එහි ආදීනවේ තමයි චුන්දසූකර කියන මේ සත්ව ඝාතකයා ධර්මයේ තුල පෙන්නනවා. අපේ පින්වතුනි, ත්‍රිපිටකයේ තුල අදටත් අවීචි මහා නරක ආදී පැහැෙනවා. තමන්ගේ සිත හික්මවා ගත්තේ නැති නිසා, තමන්ගේ වචනේ හික්මවා ගත්තේ නැති නිසා, තමන්ගේ කය හික්මවා ගත්තේ නැති නිසා. නමුත් අපේ පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ වචනය අනුව, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුව සිතයි කයයි වචනයයි කියන මේ තුන්දරම සංවර කරගන්නට, හික්මවා ගන්නට යෙදුණු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය අනුගමනය කළ මහා ඝාතකයෙක් වශයෙන් හිටිය අංගුලිමාල කියන මේ කෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ නිසා මේ සිත කය වචනය කියන එක හික්මවා ගැනීම ඉතාමත්ම වටින්නේ ඒ නිසායි. ඊළඟට මේ සිත තුළ උපදින අකුසල් සිතිවිලි තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල් මූල තුන. මේ තාරක මහත්මයාට හෝ ඒ සහෝදර පින්වතුන් සියලු දෙනාට හෝ සජිත් මහත්මයා ප්‍රධාන ඒ සහෝදර පින්වතුන් සියලු දෙනාට හෝ සිතිවිල්ලක් ඇති වුණොත් අනේ මෙවැනි පින්කමක් සිද්ධ කළා තේරුමක් තියනවද? දන් දීමෙන් අපේ ඇස් දෙකට පේන පිනක් තියනවද? දන් දීමෙන් අපේ ඇස් දෙකට පේන බලයක් එකතු වෙනවද? එහෙම නැත්නම් මෙවැනි පින්කම් සිද්ධ කිරීමෙන් අපිට ජීවත් වෙන්න, අපිට යමක් මේ භෞතික වශයෙන් මේ ලෝකේ, ලෞකික වශයෙන් මේ ලෝකේ එකතු කරගන්න තියෙන ධන දාන්නේ භවභෝග නේද මේ විදියට වියදම් කරන්නේ කියන තෘෂ්ණාව ඇති වුණොත්, ඒ පිළිබඳව ආසාව ඇති වුණොත්, ඒ පිළිබඳව අනේ අපරාධ කියන සිතිවිල්ල ඇති වුණොත් අපේ පින්වතුනි, එහෙනම් මේ තුලින් සිද්ධ වෙන පින බලවත්ව අපිට සිද්ධ කරගන්න බැරි වෙනවා. එහෙනම් එවැනි සිතිවිල්ලක් තිබුණොත් කවදාවත් මේ දරුවෝ සියලු දෙනාම මෙවැනි පින්කමක් සිද්ධ කරන්නේ තදංග වශයෙන් ඒ සිතිවිල්ල මේ මොහොතේ යටපත් කරා. ඊළඟට අපේ පින්වතුනි, ද්වේෂය කියන්නේ තරහව මහා සංඝරත්නය පිළිබඳව වේවා, බුදුරජාණන් වහන්සේ පිළිබඳව වේවා, මිය පරලෝකයේ තමන්ගේ සහෝදරයා පිළිබඳව හෝ වේවා, තමන්ගේ මිත්‍රයා පිළිබඳව හෝ වේවා, තරහා කමනාපයක් තියෙනවා නම් ඒ කවදාවත් මෙවැනි පින්කමක් සිද්ධ කරන්නේ. එහෙනම් තරහව වෙනුවට අද්වේෂය කියන කුසල් මූලයේ ඉදිරිපත් කරගත්තා. අවසානයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මෝහය. මෝහය කියලා කියන්නේ අපේ පින්වතුනි මුලාව, අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ ජීවිතේ පිළිබඳව, සසර පිළිබඳව, පිනපව පිළිබඳව, මේ කරන කියන දේවල් පිළිබඳව අවබෝධයක් නැතිකම. ඒ වගේම මෙවැනි දේවල් සිද්ධ කිරීමෙන් ප්‍රතිඵලයක් නැහැ කියන සිතිවිල්ල ඇතිවීම. ඒ වගේම අපේ පින්වතුනි තව විදියකින් කියනවා නම් කර්මය හා කර්මඵලයේ පිළිබඳව විශ්වාසයක් නැතිවීම. ඒ කියන්නේ මම මේ කරන කියන දේවල් වලින් පිනක් සිද්ධ වෙන්නෙත් නැහැ, පවක් සිද්ධ වෙන්නෙත් නැහැ කියන අර අකිරියවාදී ප්‍රතිපත්ති සිතිවිලි තමන්ගේ හිතේ ඇතිවීම තමයි අවිද්‍යාව කියන්නේ. සසරේ අපේ පින්වතුනි කවදාවත් ගැලවීමක් නැති අප්‍රමාණ දුක් වේදනා විඳින්මින් මැරෙමින් ඉපදෙමින් මේ සසර ගමන් කරන්නට සිද්ධ වෙන සිතිවිල්ලක් තමයි ඒ. ඒ නිසා එහෙනම් අවිද්‍යාව වෙනුවට මෝහය වෙනුවට අමෝහය කියන කුසල් මූලය දැන් ඉදිරිපත් කරගෙන සිටිනවා. පින් සිතිවිලි ඉදිරිපත් කරගෙන සිටිනවා. දානය දුන්නාම මේ තුලින් සිද්ධ වෙන පින පිළිබඳව ඔබේ හිතේ ලොකු විශ්වාසයක්, අවබෝධයක් තියෙනවා. මක් නිසාද අපි හැමෝම මරණයටපත් වෙනවා කියන කාරණාව දන්නවා. මරණයටපත් වුණාම භෞතික වශයෙන් මේ ලෝකේ තියෙන මේ ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන තමන්ගේ සහෝදරයෝ ඥාතියෝ මේ කිසි දෙයක් ගෙනියන්න බෑ කියන එක අපි අවබෝධ කරගෙන තියෙනවා. තාරක මහත්මයාගේ ආදරණීය සහෝදරයා මීට දින 7කට පෙර මිය පරලෝ ගියා. එතුමාගේ බිරිඳ, එතුමාගේ දරුවෝ, එතුමාගේ සහෝදරයා, එතුමාගේ ආදරණීය දෙමව්පියන්, ඥාතින් සියලු දෙනා කොයිතරම් අඬා වැළපුණත් ඒ මරණයටපත් වුණු සහෝදරයාට ආයි එන්න බෑ. ඒ දේවල් ගෙනියන්න පුළුවන් කමක් නැහැ. අනේ මගේ මේ දරුවෝනේ, අනේ මේ මගේ සහෝදරයෝනේ, දෙමව්පියෝනේ, මං එක්කන් යන්න ඕනේ, යාළුවත් එක්ක ඉන්න ඕනේ කියලා ගෙනියන්න බෑ. එහෙනම් එයාගේ මృత ශරීරයේ මරණයටපත් වුණාම ආයේ ඒ නමින් අඳුන්වන්නේ නැහැ.
ඒ ශරීරය තුළ ජීවත් වුණු කෙනා අවුරුදු 20ක් 30ක් ජීවත් වුණු කෙනා ඇස්ට්‍රල් බොඩි එක විඥාණය අපේ පින්වතුනි ඒ ශරීරයෙන් ගැලවිලා ඉවත් වෙලා අවකාශයට එකතු වෙනවා. ඒ එකතු වෙච්ච විඥාණය බලාගෙන ඉන්නවා තමන්ගේ දෙමව්පියෝ තමන්ගේ ඥාතීන් පින් මදි නම් පමණක් මට පින් දෙයි කියන සිතිවිල්ලෙන්. එතකොට අපේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සූක්ෂම ශරීරයට එමෙ නැත්නම් මේ විඥාණය අපි දෙන පින් ලබාගෙන සාදුනාද පවත්වලා හොඳ තැනකට යනවා. එතකොට අපි 7 දවසෙන් 3 මාසෙන් අවුරුද්දෙන් අවුරුදු 10න් ඇයි මේ පින්කම් සිද්ධ කරන්නේ? සජිත් මහත්මයා ප්‍රධාන පින්වතුන් වසර 2ක් ගෙවෙන තැනත් ඇයි මේ පින්කම් සිද්ධ කරන්නේ? අපි දන්නේ නැහැ අපේ මරණයටපත් වුණු ඥාතියා පින් මදිව තාම ඉන්නවද? එහෙම නැත්නම් එයා අපි පින් දෙන කාලේ පින් ගන්න පුළුවන් තැනක හිටියේ නැහැ. හරියට උදාහරණයකට කියනවා නම් ලංකාවේ ඉන්න කාලේ මගේ දායක මහත්මෙන් අවුරුදු 25ක් තිස්සේ දන් දුන්න තමන්ගේ තාත්තට පින් දෙන්න. අවුරුදු 25කට පස්සේ දානි දෙන එක අවුරුදු කීපයක් නතර කරලා තිබුණා. ඊට පස්සේ අපේ පින්වතුනි තමන්ගේම දුවණියක් රෝගී වෙලා ලෙඩ වෙලා සිහි මුර්ජා වෙලා තමන්ගේ තාත්තගේ නමින් කතා කරන්න පටන් ගත්තා. මට පින් දෙන්නේ නැහැ, උඹලා මට සලකන්නේ නැහැ. උඹලා ඉන්න කාලේ මම මෙහෙමයි උඹලාට සිද්ධ කළේ කියලා තාත්තගේ නමින් කතා කර කර කියා පින් ඉල්ලුවා. පින් දෙන්න මෙච්චර කාලයක් අවුරුදු 25 තිස්සේ දුන්නු පින් ගත්තේ නැත්තේ ඇයි කොහෙද හිටියේ කියලා අහපුවාම මොකද්ද කිව්වේ? ගෙදර වැසිකිලි වලේ මල මුත්‍ර අසෝචි කකා මල යක්ෂෙක් මල පෙරේතෙක් වෙලා හිටියා කියලා තමයි කිව්වේ. දැන් ඒ කරපු කර්ම වේගයේ පවන ඉවර වෙලා පරදත්තෝප කියන අර പ്രേතාත්ම භාවී ඉපදිලා තමයි දැන් මේ පින් බලාපොරොත්තු වෙන්නේ. නිසා අපේ පින්වතුනි සමහර කෙනෙක් අවුරුදු 100ක් 1000ක් ලක්ෂයක් කෝටියක් යනකම් පින් ගන්න බැරුව ඉන්නවා. සමහර කෙනෙක් මේ පෘථුවි තලයේ කල්ප විනාශෙදි ලෝක විනාශෙදි විනාශ වෙලා ගියත් තවත් ග්‍රහචලයක චක්‍රාවාටයක තැනක මේ ජීවේ හටගත්තාම අපේ පින්වතුනි ආන්ගේ කාලේ වෙනකන් සමහර අය බුදුවරෙක් පහළ වෙනකන් ඉන්නවා පින් ගන්න ඒක ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා අපේ පින්වතුනි ඔබ අපි මේ ලබාගෙන තියෙන ඊටාම වටින ජීවිතයක්, මනුස්ස ජීවිතයක්. ඒකත් අපේ පින්වතුනි පහසු කාලයක නෙමෙයි. මේ ලෝකෙට බුදුවරු පහළ වෙන්නේ කල්ප කෝටි ගානකට වතාවයි. එවැනි දුර්ලභ කාලයක පහළ වුණු තථාගත ගෞතම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇති කාලයකයි ඔබ සදහැ සිතින් දුක් මහන්සි වෙලා දහඩිය මුගුරු මහ පොළොවට වගුරෝලා දුක් මහන්සි වෙලා සකස් කරගත්ත මේ දානීය පූජා කරන්නේ. ඒ නිසා අපේ දරුවනේ ඔබ සියලු දෙනාම සතුටු වෙන්න. කල්ප කෝටි ගානකට එක වතාවක් මේ ලෝකෙම එළිය කරමින් මේ තුන් ලෝකයේම පහළ වෙන සිල්වතානන් වහන්සේට ගුණවතානන් වහන්සේට උතුම් වූ තථාගත බුදුරජාණන් වහන්සේට අපේ සහෝදරයාට පින් දෙන්න, අපේ මිත්‍රයාට පින් දෙන්න, අපේ ඥාතීන්ට පින් දෙන්න මේ දානීය උතුම් වූ බුද්ධ පූජාවසෙන් පූජා කරමි පූජා වේවා, පූජා කරමි පූජා වේවා, පූජා කරමි පූජාම වේවා කියන සිතුවිල්ලෙන් අපි කවුරුත් සාදු නාදයක් පවත්වලා එකට ගාථාවන් කියමින් බුද්ධ පූජාව පූජා කරමු. සාදු කියන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉති විසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලික ඒහි පත්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතා විඤ්ඤෝහිති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ජුපටිපන්නෝ පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තා
පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්ත පුඤ්ඤක්කෙත්තං ලෝකත්සාති. සාදු කියන්න. කවුරුත් මේ විදියට මං කිව්වට පසුව කියමින් ගාථාවන් කියමින් බුද්ධ පූජාව පූජා කරන්න. ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ දානේ පිළි අරගත්තා කියන සිතවිල්ලෙන් මේ සිද්ධ වෙන උතුම් වූ පුණ්‍ය ධර්මයන් මීට දින 7කට පෙර මිය පරලෝකීය ආර්.පී. මහේෂ් මහත්මයාගේ ප්‍රාණකාරයා මේ පින් අනුමෝදනා වේවා. සසර වසනාතුරු මෙවැනි අකල් මරණයක් විපත්තියක් නම් ඇති නොවේවා. ඊ타ම පින්වන්ත ආත්මයක උප්පත්තිය ලබන්නත් කෙලවර උතුම් වූ නිවනින් සැනසෙන්නත් මහේෂ් මහත්මයාට ඒ වගේම මීට වසර 2කට පමණ පෙර මිය පරලෝකීය රොමේස් නදීෂාන් මහත්මයාටත් මේ පින් අනුමෝදනා වේවා. එතුමාගේ පරලෝක ජීවිතය සුවපත් වෙන්නත් මෙවැනි අකල් මරණයක් සංසාරේ කිසිම ආත්මයකත් නොවේ. එතුමාටද ඊ타ම දීර්ඝාෂ ඇති පින්වන්ත ආත්මයක උපදින්න මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදනා වේවා කියන ඊ타ම පින්වන්ත සිටිවිලි හදවතේ ඇති කරගෙන කවුරු සාදු නාදයක් පවත්වලා මේ විදියට පූජාවන් සිදු කරමු. සාදු කියන්න. සුඛන්දං සීතලං කප්පං ප්‍රසන්න මధుරං සුභං පානීය මේතම් භගවා පතිගන්හාතු නායකෝ අද්දිවාසේතුනෝ බන්තේ භෝජනං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අද්දිවාසේතුනෝ බන්තේ ව්‍යංජනං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අද්දිවාසේතුනෝ බන්තේ කීනං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අද්දිවාසේතුනෝ බන්තේ කංජකං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අද්දිවාසේතුනෝ බන්තේ ඵලරසං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං ඝනසාරප්පදිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං මේ සියලු පූජාවන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි. පූජා වේවා පූජා කරමි. පූජා වේවා පූජා කරමි. පූජා
අවම වේවා අනන්ත වූ සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදු වූ සියලු දෝෂයන්ට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා මේ උතුම් මානිසංස මෙලව යහපත පිණිස වේවා පරලොව යහපත පිණිස වේවා නිවන් සුව පිණිස වේවා නිවන් සුව පිණිස වේවා නිවන් සුව පිණිස වේවා මේ උතුම් පින් බලයෙන් මම නිදුක් වෙම්වා මම නිරෝගී වෙම්වා මම සුවපත් වෙම්වා මාමින්ම මාගේ දෙමාපියෝද මාගේ දූ දරුවෝද මාගේ නැහිත මිතුරෝද මාගේ හිතවන්තයෝද මාගේ අහිතවන්තයෝද සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා මම වෛර නැත්තෙක් වෙම්වා මම තරහ නැත්තෙක් වෙම්වා මම නපුරු සිත් නැත්තෙක් වෙම්වා මම සුවපත් වෙම්වා සාදු කියන්න දෙවියන්ට පින් අනුමෝදනා කරමු අපේ පින්වතුනි ඔබ සියලු දෙනාම සිද්ධ කරගත් ආ වූ පුණ්‍ය ධර්මයන් ලෝකයක් ශාසනයත් ඔබවත් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය අන්තරිෂ්ඨ භූමස්ත කියන මේ ස්ථාන අසුරු කරගෙන වැඩ වාසය කරන සියලු දෙවි දේවතාවෝ මේ පින් අනුමෝදනා වේවා දෙවියන්ගේ ආශිර්වාදය ඔබට යහපත පිණිසම සැලසේවා අපි අනුමෝදනා කරන පින් ලබා ගන්න සියලු දෙවි දේවතාවෝ පාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන සිතුවිල්ලෙන් කවුරු සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදනා කරන්න. මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදනා කරමු. තාරක මහත්මයා නමින් මේ වගේම සමීර මහත්මයා නමින් මේට දින 7කට පමණ පෙර මිය පරලෝකීය ආර්.පී. මහේෂ් තරුණ මහත්මයා තමන්ගේ සහෝදරයාට එතුමාගේ ප්‍රාණකාරයා මේ පින් අනුමෝදනා වේවා. පරලෝක ජීවිතයේ සුවපත් වෙන්න, දුකක වේනම් දුකින් අත මිදෙන්න, සැපතක වේනම් ඒ සැපත දියුණු තියුණු කරගන්න කෙලවර එතුමා ප්‍රදාන ඔබ නමින් මිය පරලෝකීය සියලු මලකේ ඥාති වර්ගයා මේ පින් අනුමෝදනාවෙන් පාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අරමුණෙන් සාදු කියන පින් අනුමෝදනා කරන්න. ඒ වගේම සජිත් මහත්මයා ප්‍රධාන මේ තරුණ පින්වතුන් සියලු දෙනාම එකතු පාදා වෙලා තමන්ගේ ආයතනයේ සේවය කළේ වගේම තමන්ගේ කල්යාණ මිත්‍රෙක්ව කටයුතු කළ මීට වසර 2කට පමණ පෙර මිය පරලෝකීය රොමේස් නදීසාන් තරුණ මහත්මයාට එතුමාගේ ප්‍රාණකාරයාට මේ පින් අනුමෝදනා කරනවා. අනුමෝදනා වේවා. එතුමා පින් බලාපොරොත්තුෙන් සිටිනම් මේ පින් අනුමෝදනා වේවා. දුකක වේනම් දුකින් අත මිදේවා. සැපතක වේනම් ඒ සැපත දියුණු තියුණු කර ගනිත්වා කෙලවර ප්‍රාර්ථනා කරන බෝධියකින්
උතුම් වූ නිවනින් සැනසීම පිණිසම එතුමා ප්‍රධාන ඔබ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු මළගිය ඥාතීන්ට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියන සිතුවිල්ලෙන් කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ පින්වතුනි දානීය සංඝ සතුකට පූජා කරන වෙලාවේ බුද්ධානුමෝදනා ධර්ම දේශනාව තුළදී තවදුරටත් ඔබට දානය පිළිබඳව හොඳින් බණ අහලා පින් සිද්ධ කරගන්න අවස්ථාව සැලසෙනවා. දැන් කල්පනා කරගන්න. විශේෂයෙන් තාරක මහත්මයාගේ ආදරණීය දෙමව්පියන් දෙපළට ආර්.පී. ජයතිලක පියාණන් වහන්සේටත් ඩී.ඒ. අනුලාවති ආදරණීය මෑණියන් වහන්සේටත් මේ පින් බලයෙන් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආර්.පී. සාලිකා තරංගනී මහත්මියට ආර්.පී. ලයන් තාරක මහත්මයා, ඒ වගේම ආර්.පී. සමීර මදුසාන් මහත්මයා, ඒ වගේම ආදරණීය තමන්ගේ සහෝදරයාගේ බිරිඳ දර්ශනී මහත්මියට, ඒ වගේම උදව් උපකාර කළ මේ කල්යාණ මිත්‍රයෝ සෑම සිළු දෙනාටම ආශිර්වාද කරනවා, සිත සාන්තිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සජිත් මහත්මයා ප්‍රධාන සත්පුරුෂ දරුවන් අපේ සුමිත් මහත්මයා, අජිත් මහත්මයා, සමීර මහත්මයා, ඉදුනිල් මහත්මයා, මදුරංග මහත්මයා, සුමුදු මහත්මයා, පසන් මහත්මයා, ඉන්දික මහත්මයා ප්‍රධාන තව නම් සඳහන් කළ නොකළ මේ පින්කමට ඒ සියලු දෙනාට කල්යාණ මිත්‍ර භාවයෙන් උදව් උපකාර කළේ. වගේම කුමාර මහත්මයා ඇතුළේ සත්පුරුෂ පින්වතුන් සෑම සිළු දෙනාටම මේ පින්වතුන් සෑම සිළු දෙනාටමත් මේ පින් අනුමෝදනා වේවා. විශේෂයෙන් තාරක මහත්මයාගේ සමීර මහත්මයාගේ තාරක මහත්මයාගේ ආදරණීය දෙමව්පියන් ජයතිලක මහත්මයාටත් අනුලාවති මහත්මියගේ හිත නිවෙන්න, ඒ වගේම හිත සංසුම් වෙන්න, දීර්ඝායුෂ බලය ඇති වෙන්න, දරුවන් විදියට ඔබ මේ සිද්ධ කරගන්න පින් ඒ දෙමව්පිය ප්‍රධාන ඔබ සෑම සිළු දෙනාටම අනුමෝදනා වේවා. මෙලෝ වශයෙන් ඇතිවෙන කරදර බාධක දුක්ඛම් කොටළු දූරී භූත වේවා. සංසාරගත ජීවිතයේ සපවත් කෙලවර ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම පිණිසම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියන අරමුණින් කවුරු සාදු නාදයක් පවත්වන ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිබ්බාන පත්‍යායි ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝ සබ්බ දුක්ඛා පමුංචතු. සාදු කියන්නේ හොඳයි. කවුරුත් වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. පවත්වන්න රාජකීය පඬිත මැදවැද්දේ පියනන්ද පඬිත හාමුදුරුවන්ගේ අවසරයි. ඇතුළට එන්න. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සුමිත් මහත්මයා, සජිත් මහත්මයා, අජිත් මහත්මයා, සමීර මහත්මයා, ඉන්දුනිල් මහත්මයා, මදුරංග මහත්මයා, සුමුදු මහත්මයා, පසන් මහත්මයා, ඉන්දික මහත්මයා ඇතුළු පින්වතුන් කල්පනා කරගන්න. මීට වර්ෂයකට දෙකකට පෙර මිය ගියපු රොමේස් නදීෂාන් මහත්මයා වෙනුවෙන් අද දින අපි මේ විදියට සාංගික වශයෙන් දානය පූජා කරනවා කියලා. ඒ වගේම අපේ ලයනල් තාරක මහත්මයා, සමීර මහත්මයා කල්පනා කරගන්න. ආදරබර පියාණන් වන ආර්.පී. ජයතිලක මැතිතුමාත්, මව ඩී.ඒ. අනුලාවති මෑණියනුත්, ඒ වගේම විශේෂයෙන්ම මිය පරලොවන්ට යෙදුණු ආර්.පී. මහේෂ් මහත්මයාගේ ආදරබර භාර්යාව දර්ශනී මහත්මිය, ඒ වගේම සාලිකා තරංගයේ සහෝදරය ඇතුළු සියලු දෙනාම කල්පනා කරගන්න ඕන. විශේෂයෙන් අපියයි මව පියා දෙපොළ මූලික ස්ථානයේ තබාගෙන මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ දින 7කට පෙර මිය පරලොවන්ට යෙදුණු සදාදරණීය තමන්ගේ රත්තරන් අයියට පින් ටිකක් අනුමෝදන් කරන්න. විශේෂයෙන් අපේ ලයනල් මහත්මයාට, සමීර මහත්මයාට මහා දුක්ඛිත බොහෝ දුකසේ දැනෙච්ච වයස අවුරුදු 36ක් වගේ තරුණ වයසේ ඒ වගේ කොරියාව ඉඳලම ගියපු ළමයෙක් බීමත්ව රිය පදවල මහපාරේ ඒ ජීවිතයක් අහිමි කරන්නට යෙදුණා. ඉතින් ඔය ඇත්ත කල්පනා කරගන්න මේ වගේ රටක ඉඳලා ගිහිල්ලා ලංකාවට වගේ ගිහිල්ලා මෙහිනුත් හැදෙන්නේ නැතුව ගිහිල්ලා අපි ඉතින් හැමදාම කතා කරන රට හදන්න, ආර්ථිකය හදන්න,
ගම හදන්න අපි කතා කරනවා. නමුත් මෙහි ඉඳලත් ගිහිල්ලා ඒ වගේ වැඩ ගොඩාක් පහුගිය කාලේ ඇක්සිඩන්ට් වෙච්ච වගේ බලන්න නිවුස් අරගෙන ගොඩාක් කොරියාවේ ඉඳලා ගිහපු ළමයි නැති වුණේ. ඒ වගේම ගොඩාක් දෙනෙක් නැති වෙන්න මේ වුණේ බීමත්ව බයික් පැදීම. ඒ වගේම එහෙම නැත්තම් ගිහිල්ලා නොයෙකුත් ආකාරයේ දේවල් කිරීම තමයි ගියපු ගොඩාක් ළමයි තමන්ගේ ඩෙන්ටිටි එක පවා නැති කරගන්නවා. මෙහි ඉන්නකොට රැකගෙන ගියපු ලංකාවට ගියාට පස්සේ හිතකරසේ ජීවත් වෙලා ඉතින් ඒ වගේ වෙන ජීවිත දැන් බලන්න මේ මහේෂ් මහත්මයාගේ තරුණ ජීවිතේ ඒ විදියට නැතිවීමත් එක්කලා කුස තුල සිටින දරුවට තම මේ ලෝකෙ සුජීවත්ව වාසය කරන ආදරබර දරුවටත් අත්තරන් තාත්තා කෙනෙක් නැති වුණා. ඒ වගේම ආදරබර බිරිඳකට ස්වාමි පුරුෂයා නැති වුණා. ඒ වගේම සදාදරණීය දෙමව්පියන්ට කවදාවත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ දරුවෙක් තමන්ගේ දෑසින් ඒ විදිය දකින්න. විශේෂයෙන්ම මේ රුමේෂ් නදීසන් මහත්මයාත් ඒ විදියටයි හදිසි අවස්ථාවක මියපල්ලෝ යන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ මේ ලෝකයේ උපදින සෑම සත්වයාම අනිච්ච දුක්ඛ අනාත්ම කියනා වූ ත්‍රිලක්ෂණයටපත් වෙනවා. ඉතින් අපේ පින්වතුනි අපි සියලු දෙනාම හැම වෙලාවකම කල්පනා කරගන්න අපි දැකලා තිබෙනවා ජීවිතේ ওই විහාරයකට එහෙම ලංකාවේ ගියාට පස්සේ අපේ ජීවිතේ අවුරුදු 5 10 20 30 40 කියලා සමය කියලා වශයෙන් සඳහන් කරන ඒ කාලවකවානු වෙන් කරලා තියෙනවා. ඉතින් අපි කල්පනා කරගන්න ඔය ඇත්ත තරුණ පින්වතුන් මේ ගත කරන්නේ බොහෝම ජීවිතේ ලස්සනම සුන්දරම කාලය. මේ කාලය තුල හැම වෙලාවෙම තමන්ගේ ජීවිතයේ ආර්ථිකය තමන්ගේ පවුල ශක්තිමත් කරගන්නට ඕන. විශේෂයෙන් කල්පනා කරගන්න මේ අවස්ථාවේදී ලයනල් තාරක මහත්මයාට සමීර මදුෂාන් මහත්මයාට ගොඩාක් බොහෝම දුකසේ දැනෙනවා ඇති. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කර පරිදි ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ පියංගෙන් වෙන්වීම දුකක් නිසා. ඒ වාගේම තමයි පින්නතුනි අපි මේ ලෝකේ මොන ආකාරයේ මහා මුහුදේ ගංගාවේ කොතන හිටියත් අවස්ථානුකූලව අපිට යන්නේ අවස්ථාවේදී යන්න වෙනවා. නමුත් ඒවා ඒ විදිහට සිදුවෙන දේවල් පමණක් දේවල් තව කෙනෙක්ගේ කියන්නේ තව කෙනෙක් විසින් අනිසි ලෙස ඒකද කියන්නේ වලක්වාගත හැකි දේවල් වලින් නොවලක්වා ගැනීම නිසා ජීවිත ගොඩාක් විනාශ වෙනවා. යුද්ධවල වලදී කිසිම දෙයක් නොදන්න පොඩි දරුවෝ නැති වෙනවා. ඒ වගේම කිසිම දෙයක් දන්නේ නැති අපි කල්පනා කරගන්නකො යුද්ධයක් වෙලා වයසට ගියපු අය අවුරුදු 80 90 කොච්චර අසරණයිද? රෝද පුටුවක ඉන්න කෙනෙක් කොච්චර අසරණයිද? ඒ වගේම තමයි අපි සියලු දෙනා මේ ලෝකේ මේ කාලවකවානු වල හැම දෙයක්ම දකිනවා. තරුණ ඔබ මේ ජීවිතේ හැම ලෝකේ ලොකු ගොඩාක් දේවල් දකිනවා. අහපු නැති දේවල් දකිනවා. දැකපු නැති දේවල් දකිනවා. ඒ හින්දා මේ ලෝකය විසමයි ගෝරයි. අන්න එතන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සැපයි සුඛයි කියන ස්ථානය තිබෙන්නේ. එහෙමනම් ඔය ඇත්ත මේ පැමිණි ගමන බොහෝම ලස්සනට තමන්ගේ ආර්ථිකය ජීවිතය වර්ධනය කරගෙන සත්‍ය සම්පන්න භාවයටපත් වෙලා තමන්ගේ පවුල කියන ඒකකයක් ලස්සන සුන්දරව ගත කරන්න අද දින අධිෂ්ඨාන කරගන්නට ඕන. මේ අපි පින් අනුමෝදන් කරන තරුණ ජීවිත දෙකක් එහෙම් පිටිම තව අවුරුදු 50කට වඩා මේ ලෝකයේ සුන්දරත්වයෙන් ජීවත් වෙන්න තිබුණු ජීවිත දෙකකටයි අපි මේ පින් අනුමෝදන් කරන්නේ. විශේෂයෙන්ම එකම පළාතේ මේ රුමේෂ් මහත්මයා හුංගම ඒ වගේම මහේෂ් මහත්තයා අපේ මහේෂ් මහත්තයා ඒත් මිද්දෙනිය අඟුණුකොළ පැලැස්ස නේද? හුංගම නේද? දෙන්නම හුංගම. ඉතින් බලන්න. ඉතින් හුංගම මේ මට මතකයි මේ රුමේෂ් මහත්මයාගේ දේහය මම අපි ලංකාවට යවුවේ තමිල්නාඩුවට යවලා. කොරියන් ඉතිහාසයේ කවදාවත් තමිල්නාඩුවට යවලා දේහයක් යවලා නැහැ. බොහොම මේ කල්යාණ මිත්‍රයෝ ටික එහෙම නැත්නම් මේ සුමිත් මහත්මයා සජිත් මහත්මයා පෙදාන පින්වතුන් බොහොම ඇත්තටම වෙහෙස මහන්සි වෙලා අනේ හාමුදුරනේ මෙහෙමයි කියලා මමත් ගොඩාක් මහන්සි වෙච්ච දෙයක් තමයි මෙතුමාගේ මේ මරණය ලංකාවට යවන්න. ඒ අවස්ථාවේ එම්බසියෙන්වත් ඒ ගුණගරයට නොපිනිමු වෙලාවක් මට ඔය ඇත්තන්ට මතක ඇති. ඔය ඇත්තෝ කල්පනා කරගන්නේ මේ අවස්ථාවේ අපිට පුළුවන් වුණා ඒ හැම දෙයක්ම තානාපති කාර්යාලය කවුරුවා මෙහෙට නොගෙනවා සෝල් වලට යවලා තමිල්නාඩුව හරහා ලංකාවට යවලා ගෙදරට දේහය බාර දෙන්න. මම හිතන්නේ කොරියන් ඉතිහාසයේ ඒ වගේ අවස්ථාවක අපිට ඒ ශක්තිය ලැබුණේ මේ විහාරස්ථානය නිසා මේ ලංකාරාමය නිසා.
හැම කෙනෙකුටම මම හැම වෙලාවෙම කියන්නේ අපිට ලෝකයක් හදන්නට බෑ. අපිට පුළුවන් අප හැදෙන්න. අපට පුළුවන් අපේ ජීවිතය වර්ධනය කරගන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි. අපිට දේශනා කරා පුබ්බේතකත පුඤ්ඤතා පෙර පින් තියෙන්න ඕන අපේ ජීවිතය ආලෝකමත් කරගෙන හොඳ ප්‍රදේශයක වාසය කරන්න. මව්පියන්ට උපස්ථාන කරන්නට ඕන. ඒ වාගේම තමයි හැම වෙලාවකම සංයමයෙන් කටයුතු කරන්නට ඕන. දැන් බලන්න ලයනල් තාරක මහත්මයා සමීර මදුසාන් මහත්තයාත් බොහොම මම කිව්වේ දැන් ඒ ලංකාවේ ඇක්සිඩන්ට් එක කරපු එයා එක්ක අපිට ගැලෙන්න දෙයක් නැහැ. එයාට ඒ කියන්නේ ආපු නඩු දාගෙන මේව කරගෙන යට පාඩම් මිනිස්සු පාඩම් ඉගෙන ගන්න නැහැ ලෝකේ. පාඩම් ඉගෙන ගන්නව නම් අපි පොඩි කාලේ ඉඳලා අපි ඉගෙනගත්තු පොත් ටික මැති අපිට ජීවිතේ හදාගන්නට. අපි දකින දේවල් අපිට ලෝකේ ගොඩාක් දේවල් ඇති. ඇත්තටම භෞතික වශයෙන් අපි මේ ලෝකේ ගොඩාක් දේවල් සමග ඇලිලා කටයුතු කරාට අපි දන්නවා අපේ ජීවිතයේ ස්වභාවිකත්වය. බලන්න ඉතින් අවුරුදු 10ක් 12ක් කොරියාවේ ජීවත් වෙලා ගියපු කෙනෙක් ඒ විදියට පාරේ ගිහිල්ලා පිටිපස්සෙන් ඇහිලා බයික් එකක් හප්පනවා කියන තරම් තත්යකට යන්න පුළුවන් නම් අපි ඉතින් ඒක හිතා ගන්නට ඕන මෙහි ඉන්නකොට බලන්න අපි කොච්චර සංයමයෙන්ද කටයුතු කරන්න කියලා. ඒතර ලංකාවට ගියට ඒ තත්ත්වේ නැති වුණා කියලා කියන්නේ අපි මෙහෙදි මුදල් විතරක් කියන දේ හම්බ කරගත්තත් මානසික සුවය, කායික සුවය, ඒ වගේම ආධ්‍යාත්මික කිසි දියුණුවක් නැති පිරිසක් වශයෙන් ගමන් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් වෙච්ච අහේනිය මම ඔය ඇත්තන්ට ප්‍රකාශ කරන්නට යෙදුණා. මේ රොමේෂ් නදීසන් මහත්තයාගේත් මරණ පරීක්ෂණයේදී මරණ වාර්තාව මම කියවුවට පස්සේ ඇත්තටම මේ හදවතට යන පුංචි නාලයක පෑන් තිතකටවත් පේන්නේ නැතරම්. ඒ කියන්නේ පෑන් එක තිතත් ඒ තිතෙනු භාගයයි. ඒගේ පුංචි ලේ කැටියක්. ආපු එක ඒ වෙලාවේ එහාට මෙහාට හෙලවුණා නම් අර ජීවතුන් අතර. නමුත් ඒ වෙලාවේ එතුමාට ඒක තමා ශක්තිය දෛවය එතනින් නිමාවන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලදී උන්වහන්සේ දේශනා කරන්නේ අනිච්ඡාවත සංඛාරා. වත ඒකාරයෙන් අනිච්චයි දුක්ඛයි අනාත්මයි. ඒ හින්දා අපිට මාර්ගයක් දේශනා කරා. අපිට ප්‍රතිපත්ති වශයෙන් අපිට ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් ක්‍රමයක් දේශනා කරා. බොහෝම සුන්දර වූ ඒ වගේම තව කෙනෙක්ගේ හිතේ දුක නැති කරගන්නට ඒ වගේම අපේ ජීවිතයේ සුන්දරවත් අර්ථවත්ව ගත කරන්න පුළුවන් ධර්මයක් තමයි සම්බුද්ධ ධර්මය කියලා කියන්නේ. උන්වහන්සේගේ දේශනාව මහා අතිවිශිෂ්ටයි. ඒ උන්වහන්සේගේ ධර්මය තුල ගැවසෙන කිසිම කෙනෙකුට රෝග බිය ඒ වගේම අමනුස්ස බිය මේ ආදි වශයෙන් බිය ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ හේතුව? ඒ සියල්ලක්ම අවබෝධ කරගෙන සබා දහමට අනුව ජීවත් වෙන පිරිසක් වශයෙන්. එසේනම් කල්පනා කරගන්න මේ අවස්ථාවේදී ලයනල් තාරක මහත්මයා, සමීර මදුසාන් මහත්මයා ආදරණීය දෙමව්පියන් දෙපළ මූලික ස්ථානයේ තබාගෙන අද දින මේ පින්කම ඒ ඇත්තෝ බොහොම මේ දුක්ඛිත තත්වයෙන් හිටියත් මේ අවස්ථාවේ පින් කියන දෙයින් සතුටටපත් වෙනවා ඇති. මගේ ආදරණීය පුතුණුවන් දෙපළ මට ඇහුණා අම්මා කියනවා මගේ පුතාට පෙන්නන්න, මයි පුතාලා දෙන්නට පෙන්නන්න, අයියගේ මූණ පෙන්නන්න. ඉතින් අම්මට කොච්චර වේදනාවක් ඇද්ද? ඒ වේදනාව කියලා නිම කරන්නට බෑනේ. අම්මයි තාත්තයි මොනතරම් ආදරෙන්ද ඉතින් හදන්නේ. මාස 7ක් කුසේ තියාගෙන මේ ලෝකෙට දායද කළා. ඉතින් ඒක දන්නේ මබක් පියෙක් වෙච්ච කෙනෙක් තමයි ඒක දන්නේ. දරුවෙකුට දෙමව්පිය ආදරය දක්වන්නේ කොහොමද කියලා. ඉතින් මේ අවස්ථාවේදී අවුරුදු 2ක් ගත වුණා රොමේෂ් මහත්මයා අමතක නොකර පින් අනුමෝදන් කරපු ඔබත් සෑම භවයකම ඔබටත් මේ පින් ලැබෙනවා. ඔබට කවදාවත් පිනෙන් අඩුවක් වෙන්නේ නැහැ. මේ පින මැති ඔබේ ජීවිතයට මේ කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා කෘතගුණ සලකන අය දුර්ලභයි. ඒ හින්දා තමයි උන්වහන්සේ ඇටසු මේ කියන්නේ බෝධි රාජානන් වහන්සේ ළඟට වෙලා දවස් 7ක් උන්වහන්සේ විසින් ඒ ස්ථානට කෘතගුණ සලකන්නට යෙදුනේ. එහෙමනම් පින්වතුනි අපි මේ සකස් කරගන්නට යෙදුනේ ආහාර වශයෙන් දාන වේල ගෞරවනීය ආර්ය මහා සංඝරත්නය උදෙසා පූජා කරනවා. පූජා වේවා, පූජා වේත්වා, පූජා වේත්වා. විශේෂයෙන්ම ආර්.පී. මහේෂ් මහත්මයා උපදින කිසිම ආත්මයකදීම මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා. උපදින සෑම ආත්මයකද පරමාවිෂ භුක්ති විඳීවා. එතුමාගේ පරව ජීවිතය ආලෝකමත් වේවා. එතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමට මෙපින් අනුමෝදන් වේවා, අනුමෝදන් වෙත්වා. රොමේෂ් නදීසාන් මහත්මයාට මෙපින් අනුමෝදන් කරමි, අනුමෝදන් වේවා. එතුමාත් පරමාවිෂ භුක්ති විඳලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා හොඳයි සැපයි කියලා දේශනා කොට වදාළ උතුම් වූ සද්ධර්මය අවබෝධ කරගෙන එතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් කරගනිත්වා. ඒ වාගේම මෛත්‍රී වූ ප්‍රාර්ථනාවක් කරන්න මේ ලෝකයේ සියලු සත්වයෝ නිදුක් වේවා, යුද බිය නිවේවා. ලෝකයේ සියලු දෙනාටම සැපසේ ධර්මානුකූලව ගත කිරීමට ශක්තිය, ධෛර්යය අද දින මේ දානයේ ආනිසංස වලින්
ලැබේවා. අපේ ජීවිත ආලෝකමත් වේවා. පවුලේ සැමට නිදුක් නිරෝගී භාවය ලැබේවා. ලෝක සාමිය උදා වේවා. අප නමින් මිය ගියපු මව්පාසේ පියපාසේ සැමටත් අපටත් මේ උතුම් පින් උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා පාරමී දහමක්ම වේවා යන චේතනාව හදවතට ලං කරගෙන සද්ද නගා නමස්කාරය කියන දානය සාංගික කිරීම සඳහා එක් වාරයක්. නමෝ තස්. හොඳයි මේ විදිහට කියන්න. ඉමම් බික්ඛං සපරික්කාරං සාට්ඨ පරික්කාරං බික්ඛු සංඝස්ස දේම ඉමම් බික්ඛං සපරික්කාරං සාට්ඨ පරික්කාරං බික්ඛු සංඝස්ස දේම ඉමම් බික්ඛං සපරික්කාරං බික්ඛු සංඝස්ස දේම ආරිරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. දසාදුනාදයක් පවත්තන්න උන්වස් සියලු දෙනාම වතාවත් තුළ නිරත වෙන්න. ඉතින් අද අපේ හාමුදුරු ගොඩ මේ සජිත් මහත්තයා කො එන්න මෙතන පාස් කරේ මේ කන්ටන් වල ආශිර්වාද කරලා දෙන්න මම සෙට් කරලා මස්සකායස්ස විත්‍යායාපනාය විසුපරතියා බ්‍රහ්මචර්යානුසාරය පංච වේදනම් පටිහංකාරී නවංච වේදනං උපාදේසාමියාත්‍රාජනී බලිස්සති අනවත්තා සුපාසුරාරෝචාපි.
මල්ලි ඉන්නේ කිය. මේ අවස්ථාවේදී ආර්.පී. මහේෂ් මහත්මයාට පින් අනුමෝදන් කිරීමේ පින්කමෙහි නිමාවට පත් කිරීමට බලාපොරොත්තු වෙන අවස්ථාවයි. විශේෂයෙන්ම ආදරබර ආර්.පී. ජයතිලක පියාණන් වහන්සේ, ඩී. අනුලාවති මෑණියන් වහන්සේ, ආර්.පී. සලිකා තරංගිනී සහෝදරිය, ආර්.පී. ලයනල් තාරක සහෝදරය, ආර්.පී. සමීර මදුෂාන් සහෝදරය, ඒ වගේම හැම කෙනාට වගේ බොහොම දුකින් ඇති මේ වෙලාවේ හිතා ගන්න බැරි මොහොතක තමන්ගේ ජීවිතේම කඩාගෙන වැටෙනා වගේ ගෙදරට වෙලා කල්පනා කරගෙන ඇති දර්ශනීය ආදරබර ඒ නෝනා මහත්මිය මොකද්ද මං කරන්නේ කියලා බොහොම අනපේක්ෂිතව කල්පනා කර ඇති ජීවිතේ. ඉතින් මේ අවස්ථාවේ ඔබ දෙපොළ මේ කරන්ට යෙදුණු පින්කම ඒ ඇත්ත වෙනුවෙන් විශේෂයෙන්ම සුජීවත්ව වාසය කරන ඒ අයට ලොකු රුකුලක්. බොහොම මේක මේ දේ ඇත්තන්ට බොහොම සතුටක්. මට මේ ලෝක ස්වභාවිකත්වයට සබාදහමට මගේ දරුවා බිලි වුණා. නමුත් මගේ අනිත් දරුවෝ දෙපළ මේ විදිය සත්පුරුෂයෝ දෙපළක් කියලා දැනගත්තන් දෙමව්පියන්ට ඒ දුක ටිකක් හරි නැති කරගන්න. පටාචාරා චරිතය අහලා බලන්නකෝ ඇත්තෝ. ඒ කියන්නේ වෙච්ච සිදුවීම එකින් එක බුදුරජාණන් වහන්සේගේ කාලේ එවැනි දේවල් සිදුවීම තුලින් අපිට අතීත වර්තමාන අනාගත තුන් කාලෙට අපිට යන්න පුළුවන්, සිතන්න පුළුවන් ධර්මයක් තුල තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී එතුමාට පින් අනුමෝදන් කිරීමේ පින්කම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඔබතුමාලා අහලා ඇතිනේ දානයක් දීලා කුසල රජතුමා ඊට පස්සේ දැකපු සිහින දැක්ක. ඊට පස්සේ දේශනා කරන්නට යෙදුණා. ඇයි ඒ පිරිස ඒ කියන්නේ වස්තාභරණයකින් තොරව පේන්න ගත්තේ. ඊට පස්සේ තමයි මේ පිරිකර පූජාව සිදු කරන්නට යෙදුනේ. අද මෙතන ඇත්තෝ සංකේතමාත්මකව චීවර පූජාවක්, ඒ කියන්නේ අෂ්ටමහා පරිස්කාර පූජාව සිදු කරන්නට යෙදුණා. අටමහා කුසල් වලින් එකක්. මේ පිනම ඇති පමණක් කෙරවලට ඔයත් උපදින සෑම ආත්මයකදීම ඔය ඇත්තන්ට උපභෝග පරිභෝග වලට යන්නට මේ පින් ගොඩක් සත්‍ති සම්පන්න. මේ දැන් බැලුවට පස්සේ බලන්න දෛවය කියලා කියන්නේ සංසාර ගමන කියන්නේ පුදුමාකාර ගමන. ආර්.පී. මහේෂ් ඒ වගේම රොමේෂ් එකම ගමේ. දැන් මට මේ ලයනල් තාරක මහත්තයා කිව්වේ එකම කොට්ටාසේ දෙන්නෙකුට තමයි මේ ඒ දෙන්නම හිතන්නේ නැතුව කවදාවත් අපි දෙන්නට එක ගමේ වුණාට විදේශ රටකදී පින්කම සිදු කරයි කියලා. මේක තමයි ස්වභාවය. මේක හොඳට ඔලුවට ගන්නට ඕන. කිසිම පංචස්කන්ධයත් එක්ක කවදාවත් ගැටෙන්න එපා. කහටවත් බනින්න එපා. හිත රිදෙන කිසිම දෙයක් කියන්නට එපා. ඇයි අපි මේ සාමාන්‍යයෙන් නවාතැනක් අරගෙන යන තැනක්. මේ නවාතැනෙන් අපිට තව යන්න ගමනක් තියෙනවා. ඒ හින්දා කොයි වෙලාවකවත් කිසි කෙනෙක් ඔය ඇත්තන්ට බැන්නත් දේශ කරත් අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නුවනේ කන ඇතුළට කෝටු දැම්මත් ඇහැ මේව කරත් හිටියනේ. ඒ පෙන්නුවේ අපිට ඒ කිසිම දෙයක් අපිට ප්‍රතිඵල විපාක නැහැ. මම විසින් කරන ක්‍රියාව මගේ ජීවිතයට වැදගත්. ඒ හින්දා මගේ එකම බලාපොරොත්තු මේ පැවිදි වෙලා ඉන්න හාමුදුරනමක් අසයි මගේ බලාපොරොත්තුව කිසිම පංචස්කන්ධය සමග මම මේ ආත්ම භවයේදී සිතින්වත් කයින්වත් ගතින්වත් මේ කිසිම වෙලාවක ගැටුමක් වෛරී චේතනාවක් ඇති කරගන්නට නැහැ. ඒ අය ඕන තරම් පමණක් යට පුළුවන් ඒ ඇති කරගන්න. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි ගමන් කරනනේ ඕන තරම් අපි දැන් අපි වාහනේ කොච්චර හොඳට අපි ඩ්‍රයිවිං කරා පිටිපස්සෙන් එන කෙනාගෙන අපිට ෂුවර් නැහැනේ. පිටිපස්සෙන් එන කෙනාගෙන කිසිම ෂුවර් එකක් නැහැනේ. ඔබ හොඳට ඩ්‍රයිවිං කරනවද කියලා ඔබට තේරුම් කරගන්නට පුළුවන් කණ්ණාඩිය දෙපැත්තෙන් ඔබ බැලුවට පස්සේ ඔබට සුදු ඉරවල් දෙක පේනවනම් ඔබ හොඳ ඩ්‍රයිවිං කරන කෙනෙක්. ඔබට ඉරි දෙක පේනවනම් ඔබට හොඳ කෙනෙක්. නමුත් ලංකාවේ කවදාවත් එහෙම ඩ්‍රයිවිං කරන කෙනෙක් මම කොළඹ නගරේ දැකලා නැහැ. කිසි දවසක දැකලා නැහැ. හරියට පාරේ මැදම තමයි තියාගෙන ඉන්නේ. ඒ වගේම තමයි කිසිම දවසක තව කෙනෙක්ගේ ජීවිතයක් ගැන හිතන අය ගොඩාක් දුර්ලභයි. ඉස්සර වගේ නෙවෙයි. අඩුම තරමින් තමන්ගේ ජීවිතයටවත් ආදරේ නැති තරම් මිනිසුන්ගේ කාලය කැපකිරීම සිදු වෙන්නේ. ඉතින් මේ හින්දා මේ අවස්ථාවේදී
මේ ගත කරන මේ සාමාන්‍ය ජීවිතයේ අද දින අප හොඳ පින්කමක් සිදු කර ගන්නට යෙදුන විශේෂයෙන්ම සුජීවත්ව වාසය කරන අපේ සජිත් සුමිත් අජිත් සමීර ඉන්දුනිල් මදුරංග සුමුදු පසන් ඉන්දික ඒ වගේම අපේ ජගත් මහත්මයා මේ පින්වත් සියලු දෙනාම කල්පනා කරගන්න විශේෂයෙන්ම අපි මේ හොඳ පින්කමට සම්බන්ධ වුණා. මේ පිණින් අපිට මේ ලෝකේ ඒ වගේම පරලෝකේ ඉදනන්දති පෙච්චනන්දති මේ දෙලොවදීම සතුරු වෙන්න පුළුවන් පිනකට අපි අත ගහන්නට යෙදුණා. විශේෂයෙන්ම කෘතගුණ සැලකීමේ පින්කමකට අපි සම්බන්ධ වුණා කියලා සිහියට ළඟා කරගෙන සතුටු සිත් ඇති කරගන්න. ඒ වගේම ලයනල් මහත්මයා සමීර මහත්මයාත් ඒ දෙපොළට හොඳ කල්යාණ මිත්‍ර සම්පත්තියක් තියෙනවා. ඒ අත්ව ඇවිල්ලා අවසාන මතක වස්තු පූජාවක් සිදු කරලා අද දින මේ දාණය දෙන්න ඕනට කියලා තීරණය කරා. ඉතින් අපි දන්නවා මේ ලෝකේ අපේ කෙනෙක් නැති වුණාට පස්සේ ඒක නා බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. මමත් ඒක බලාපොරොත්තු වෙනවා. මොකද නෑ කියලා කියන්නට බෑ. ඒක අන්තිම ඇඳක ඉන්නකොට කෙනෙක්ගෙන් තමයි දැනගන්නට ඕන. අපි යනෝනේ පිරිත් කියන්නේ. අපි ගොඩාක් පිරිත් කියන්න ගිහිල්ලා යනවා. පිරිත් කියන මගේ ජීවිතේ මම හිතනවා මගේ මේ ඉසේ කෙස් ගන්නට සාපේක්ෂව දැන් පාංශ කුලට ගිහිල්ලා තියෙයි. මහාන වෙලා එක දවසට මම පමණක් කර මේ කොරියාව විතරක් එක දවසට 10 15 කොරියන් පන්සලට ඒ වගේව එනවා. මට හිතා ගන්න බෑ මම මේ අතින් අල්ලලා ඇති ඔය ඇත්තන්ට කියන පවණක් කර කොරියන් අය අඬාගෙන ෆොටෝ එක අරගෙන හරි දේහදාරි හරිම ලස්සනයි ප්‍රියමනාපයි. නමුත් උණු අරගෙන එනවා මෙන්න මෙච්චර විතර කොළ ටික උතලා බත් පාස්රේ වගේ උතන්නේ මේක ගෙනල්ලා දෙනවා. මේක තමයි තැම්පත් කරන්නේ. ඉතින් මම මේක අරගෙන කල්පනා කරන මම තමයි අතර ගන්නෙ. අරගෙන ඉවලා මේක ඊට පස්සේ භාජනයක් තියෙන එකට දාලා අර මෙහි තැම්පත් කරනවා. මම කල්පනා කරනවා මෙච්චර කොච්චර කෑ ගහලා මේව කළා ඉන්නකොට රණ්ඩු සරුවල් වෙලා මේ ජීවත් වෙච්ච කෙනාගේ මේ අඩුම තරමින් මේ අල්ලටවත් එකක් නැහනේ. අල්ලටවත් එකක් නැහැ. ඉතුරු වෙලා තිනෝ දතක් දෙකක් කොන්දේ නාරටි ටිකක් ගෑස් එකෙන් පිච්චුර පස්සේ සාමාන්‍යයෙන් ඉතුරු වෙලා තියෙන කලමනා එච්චරයි. අනිත් ටික අලු ටික. හැබැයි කොච්චර මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියනවා සතර මහා භූතයන්ගෙන් සම 170කට වඩා තියෙන ජලය අපේ ඇඟේ. ඒකනේ මිනිස් මස් උයන්න බෑ කියලා කියන්නේ. දිය වෙනවා. මේ ලෝකේ ඒ කියන්නේ දැන් නැත්තම් මේ මිනිස්සු සත්වයෝ මේ ඝන ආහාර රටාවලන ඕන තරම් මේ වෙන්න පුළුවන්. ඉතින් මේ ශරීරය ඒ වගේ වාෂ්ප තමයි වැඩිපුර තියෙන්නේ. එතකොට නමුත් ඒ අලු ටික ඔය ඇත්තන කියන පැය 4ක් 5ක් 6ක් යනකම් නිමෙන්නේ නැහැ. ඒ තරම් ඝනාත්මකයි. ඒ කියන්නේ හිතා ගන්න ඔය ඇත්තෝ මොන තරම් මේ ඇඟත් එක්ක මේ ටික බැඳිලා තියෙනවද කියලා. ඒක තමයි අපිට චූටි දෙයක් ලැබුණොත් මොනවා හරි දෙයක් වුණත් අපිට දැනෙන්නේ. ඒක නාමකින් එක මොකද්ද? සබ්බේ සත්ත ආහාරත් ටික. සියලු සත්ත්වය ආහාරෙන් ජීවත් වෙන්නේ. ඊට පස්සේ නාමංච රූපංච නමකුයි රූපෙකුයි තියෙනවා. ඊට පස්සේ වේදනාවක් දැනෙනවා. මේක තමයි ස්වභාවය අවබෝධ කරගන්න. අවබෝධයෙන් කටයුතු කිරීම තුළ සංසාරයේ බොහොම සැහැල්ලු ගමනකට නිර්වාණ ගමනට ඔය ඇත්තන්ට අදිතාලමත් දමා ගන්නට පුළුවන්. හැබැයි හැම වෙලාවෙම මේ රටට ආපු කාරණය නිරතුරුවම හදවතට ලං කර ගන්නට ඕන. ඒක මම ඔය ඇත්තන්ට කියන්නේ ඔය ඇත්තන්ට දෙන්න හරි ජීවත් වෙන්න හරි තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ඔය ඇත්ත හැම කෙනාම ඒකේන භෝගේ බුංජේය දීහි කම්මං පයෝජ තතුත්තංච නිදාපේසු ආපදාසු භවිෂති. මේ කාරණා හොඳට අරගෙන ආපදාවක් වුණාට පස්සේ තමන්ගේ ජීවන ශක්තිය ගොඩනගා ගන්න යමක් ඉතුරු කරගෙන හොඳින් සතුටින් කාලය ගත කරන්නට ඕන. ඒ අතරතුර අද විශේෂයෙන්ම එක පැත්තකින් මහේෂ් මහත්තයා වාසනාවන්තයි. මේ වගේ සහෝදරයෝ අම්මා තාත්තා ලැබීම. ගොඩ දිනෙකට නෑ දැන් මේ පහුගිය දවස් චේදෝල ළමයෙක් නැති වුණා. ඔය ඇත්තන්ට කියන්න මේ වයර් එක ඇන්ටනාවට එන පැරණි වයර් එකක්. ඒකෙන් දාගෙන මෙන්න මෙහෙම අයින තියෙන මටත් හිතා ගන්න බෑ කොහොම මැරුණොද කියලා. ඒකෙන් එල්ලිලා මැරිලා තිබ්බා. නෝනට කතා කරා. එයා හදලා තියෙන අම්මා තාත්තා එක. එවන්නවත් එපා කිව්වා ගෙදරට. වැඩක් නැහැ කිව්වා. කොහොමවත් ළඟ යවන්න නැද මොකටද අවශ්‍යම නැහැ කිව්වා. ඉතින් බලන්න අවුරුදු 20 ගානයි. ඉතින් අවුරුදු 20 ගානක ජීවිතේ එයා ඒ කියන්නේ කරුණු කාරණා මොනවා හරි තියෙන්නේ නැති මිය පරලෝ යන තරුණ ජීවිතයක්. ඉතින් මම කල්පනා කරා මම මෙහි ඉඳන් ටිකට් එකක් හදාගෙන මේකත් පුදුම මං අර ඔය ඇත්තන්ගේ භාෂාවෙන් කියන මේක හරි වුණා. දැනගත්තු ගමන් කවුරුවත් නැහැ හාමුදුරනේ කිව්වට පස්සේ තියෙන එක මේව කරගෙන තියෙන සිවුර පෙරවගෙන මම ගිහිල්ලා ඉවර වෙලා ඉතින් මේ කතා කරලා මේව කරලා ඉතින් අපි හිතන්නේ ඒගොල්ලෝ දුක් වේවි මේ වේවි මං දැක්ක මේ ලයනල් තාරක මහත්තයා අඬපු ඇඬිල්ල. ඒ කියන්නේ මතක නැතිවද මේ පැන් වැඩුව කියලා මතක නැතිවද මල්ලි ඒ වගේම ඉතින් එතන තියෙන සහෝදර බැඳීමේ පවුලක තියෙන ශක්තිය බලන්න එයා වේදනාවෙන් ඉනකොට මල්ලි කඳුලක් හෙලන්නේ නැතුව
ඒ වගේම අර නෝන ඉක්මින්වතු ළඟට වෙලා මෙයාව සනසන්න හදනවා. ඒක සහෝදර බැඳීම. අම්මා තාත්තා දැන් මං මෙහිදී ගොඩාක් ඉතින් අත්විඳලා තියෙනනේ. ඉතින් දරුවෙකුත් ඉන්නවා අර ළමයාගේ ලංකාවේ. ඉතින් පලාතට යන්න එපා. ඕනනම් ඔබ වහන්සේලාට ඕන දෙයක් කරගන්න කිව්වා. ඉතින් මං කල්පනා කරා තව ටික දවසක් තිබ්බතෝ ඊට පස්සේ එහෙම මේව කළා. අපි ඒව භූම දාන කටයුතු ඒ රටවල් මේ එහෙදි සිදු කරන්නට යෙදුණා. ඉතින් ඔය ඇත්තන්ට මේවා මේ ධර්මය කියන දේ හැමතැනම ධර්ම දේශනා ඔය ඇත්තන්ට අහන්න පුළුවන්. නමුත් ජීවිතේ ජීවත් වීමේ ධර්මයේ අද ගොඩක් දුරස් වෙලා අපෙන්. අපෙන් ගොඩාක් දුරස් වෙලා. අපි හැම කෙනා මැරෙනවා කියන චේතනාවෙන් කටයුතු කරාට මරණය කියන දේ දක්වා ගියා යුතු ගමන අපි අමතක කරලා තියෙනවා. ඒ හින්දා දැන් බලන්න අත්දැකීම් කියන දේවල් අති ඉහළයි. දැන් මම ඊට පස්සේ දාන ගෙන්නලා දානයක් අදලා 7 දවසේ දානයක් පූජා කරවලා අපි පැන් වඩලා පින් අනුමෝදන් කරලා එයාගේ තියෙන දෙයක් ලංකාවට එයාගේ තියෙන පොන් අරව මේව ටික යවන්න කියලා ලෑස්ති කරලා දීලා අපේ යුතුයකම පිටු කරනවා. හැබැයි එතන කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. දැන් ඔය නොංගොන් වල ළමෙක් ඊගාව සතිය යන ලෑස්ති වෙලා උදේ වැඩ කර කර ඉඳි ටොං ගාන සද්දයක් ආව ඔළුව ගියා මැසිමකට. ඉතින් එතන ඉවරයි. මම 6-7 පාර මට පඬිතුහාරු කිව්වා ඊපස්සේ මම කල්පනා කරා ගෙදරට කොහොමද කියන්නේ. ඉතින් මම කතා කරලා මම මේ හාමුදුරුවෝ අනේ මෙන්න මෙහිමයි මොකද කරන්නේ ඉතින් කොහොමද සැප සනීප කියලා. ඉතින් අන්තිමට එක සැරේ කියන්න හොඳ නෑ නේ කාරණා. දැන් නෑ දැන් එකටම කියනවා මම. දැන් ඉතින් ඔන්න මේ කියලා කියන්නේ ඇති මේකක් නෑ. දැන් ඒක දැකලම ඉතින් මං කිව්වා මේ හදිසි අනතුරකින් පුතා නැතිනවා. එහෙමද? දැන් වන්දිය කීයක් විතර හම්බ වෙයිද? දැන් මේ වීසත් නෑ. මේ දෙය කොහොමද ලංකාවට යවා ගන්න කියලා මම මේ පඬිතුහාරුව මම ලංකාවේ. මම කල්පනා කරන මේ වැඩ ටික මම නැතුව කොහොමද කරන්න කියලා. ඊට ඉස්සෙල්ලා තිබුණු කටින පින්කමට චීවරයක පූජා කරනවා නේද පඬිතුහාඳුර. ඉතින් අපිට තියෙන වාගේම අපිට දානේ පූජා කරලා තියෙන පන්සලට ඇහිලා තියෙන අපිට තියෙන ඒ හැඟීම. ඊට වඩා ඒක නැති වුණා. දැන් මේ අපි ඉතින් මම කල්පනා කරා මේ ඊට පස්සේ ගෙදර කට්ටියත් එක්ක පන්සලට ආ මේ වන්දිය ගැන කතා කරන්න. අයි නැති වෙච්ච එකක් ගැන කතා කරන්නේ නැහැ. ඒක සහෝදරු ටිකත් එක්ක ඇවිල්ලා තාත්තත් ඇවිල්ලා මේ තාත්තටද මේක එන්නේ. මං ඊට පස්සේ මං කල්පනා කරා වඩ ආපු එකත් හොඳයි. ඉතින් මට අත්දැකීමක් මේ ජීවිතේ. මමත් ඇත්තටම සාමාන්‍ය වයසින්ද ලංකාවේ හැදිච්ච කෙනෙක් නෙවෙයි. මම මහාන වෙලා අවුරුදු 5-6 ලංකාවේ ඉගෙන ගත්තා. ඒකෙන් පස්සේ මම වෙන මේ අධ්‍යාපන කටයුතු කරලා මේ දෛවෝගතව මේවට ඇවිල්ලා මේ විදිහට මේ වැඩ වාසය කරනවා. ඔය මගේ ඇත්තටම අපේ මේ ජගත් මහත්තයා ගෙදර අයගෙන් කල්පනා කළා ඔය හාමුදුරුවෝ අහයි ලංකාවේ ඒගොල්ලෝ අපි පන්සලට එනවා. හාමුදුරුවෝයි කොරියාවට වෙලා ඉන්නේ කියලා අහයි. අපි පුංචි කායේද හදාගත්ත අපිට දායකයෝ ඉන්නවා. අපිට බොහෝම ගෞරවණීය කරනවා, ආදරය කරනවා. ඒ ආදරය කියලා කියන්නේ ගිහි පැවිදි කියන එක. ඒකනේ අපේ බැඳීම ගමයි පන්සල මේ අපේ හාමුදුරුවෝ කියන්නේ. අපිට කවදාවත් අපිත් කියන්නේ අපේ මහත්තයා කියලා, අපේ නෝනා කියලා. ඒක අපේ හදවතේ තියෙන අපි කවදාවත් කිසි කෙනෙකුට නපුරු වචනකින් කතා කරන්නේ නැහැ. අපේ හාමුදුරනේ කියලා දැන් මම මේ ලංකාවට එනකම් මම අර දහස් කඩ චීවරය මේ සීත කාලයටත් ඕනේ හින්දා මම පෙරවනේ දහස් කඩ චීවරයක් පහුගිය කාලේ ඉඳන් එන්න වයසට එනකොට අමාරුයි නැත්තම්. ඉතින් මේ දැන් මට චීවර පූජා කරන්න බලාගෙන ඉන්නවා. නමුත් මට එක චීවරය අවුරුදු 10ක් 15ක් ඇති. හරියට බලන් ඉන්නවා මේ සිවුරු පූජා කරන්න. ඒ කියන්නේ ඒගොල්ලෝගේ දෑතිම පූජා කරන්න බලාගෙන මම අපිට දැන් මේ විදිහට තමයි ගරු කරන්නේ. ඉතින් මම කල්පනා කරා අපිට නැති කැක්කුමක් ඒ ඇත්තන්ට ඇයි ඇති නොවිලා තියෙන්නේ කියලා. මේක ඔය ඇත්තන් ගලුවට ගන්නකොට ඔය ඇත්තෝ අද කල්පනා කරන ඒකයි මං කිව්වේ මේ අති උතුම් උස්කුට්ට පින්කමක් කියලා මේ පින්කම. කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි කියලා කිව්වේ මං ඒ හින්දායි. ඔය ඇත්තෝ මේ ඇවිල්ලා වාඩි වෙලා මේ ඩිංගේ ඉඳලා ආපු කාලයකට පස්සේ අපිව දකින්නට පුළුවන්. මේක හොඳට මතක තියාගන්න. අපි ආවෙත් තනියම. අපිට කවුරුවත් ආරාධනාවක් කරේ නැහනේ. ආරාධනාවකින් තොරව යනවා අපි. මේක තමයි ස්වභාවය. ඒ හින්දා ඉන්න ටිකේ Tamanටත් තමන්ගේ නෝනට දරුවන්ට ආදරය කරනට හොඳ ආදරයෙන් ශක්තියෙන් ගත කරලා නිරෝගීවත්ම. අන්න බුදුහාඳුරෝ දේශනා කරා මොකද්ද මේ ලෝකේ වටිනාවස් දේ? නිරෝගීකම. සැප ඒ කියන්නේ උතුම්ම දේ තමයි නිරෝගී සිව්වේ. ඒකෙන් ගත කරන්නට ඕන. ඒ වගේම තමයි මම දැන් ඇත්තටම මම දන්න කියන කිසිම කෙනෙකුට ලංකාවේ බයික් එකක් ගන්න දෙන්නේ නැහැ මම දැන් ඒව ලංකාවේ ඉන්න කාලේ දැකලා මම මරදාන ඉගෙනගෙන කාලේ කාමරේ මගේ ජනේලේ තියෙන ප්‍රධාන පාර හැමදාම ඇසිඩන්ට් මිනිහෙක් උදේට බලන්නේ වන්න ඇසිඩන්ට් ලේ වැටිලා ඉන්නවා. මං ගිහිල්ලා උස්සගෙන ගිහිල්ලා මේව කළා ගොඩාක් ඒව කළා තියෙනවා. ලේ දීලා තියෙනව නැති නැට. ඉතින් මම දැකලා තියෙනවා මේ බයික් ඒගොල්ලෝගේ ඒ කියන්නේ
ඇවිල්ලා දාන ක්‍රම විදි දැන් මේ පහුගිය දවසක මේ අර ලාල් මහත්තයා මට කතා කරලා කිව්වා එයාගේ දූ මේ පාරේ බහිනවත් එක්කම මේ අවුරුදු 14ක් 15ක් යන පුඩි ළමයෙක් කියලා හප්පගෙන කියලා මේ මූණම මේ වෙලා. ඒ ළමයා දන්නේ නැහැ හැප්පුණේ කොහොමද කියලා. ඉතින් මම කතා කරලා මම සෙත් පැතුවා. ඉතින් ඒ දරුවට ඉතින් අර ඒ වගේ මේ අනතුරු ගොඩාක් අපේ රටේ වෙන්නේ ඒ කියන්නේ ඒව කර ඉස්සර නම් වාහනයක් ගත්තා එකට හැම පුහුණුවක් තියෙන බයික් එකක් ගත්තා වැඩිහිටියෝ විතරයිනේ. ඉතින් දැන් මෙතනදි වෙන්නේ අපි හැම කෙනාගේම ජීවිතවලට මේ වගේ ගත යුතු දේවල් එමටයි. ඉතින් මම හිතන්නේ හොඳ සහෝදරයෝ දෙන්නේ අම්මා තාත්තා කෙනෙක් හිට මේ ලෝකේ තුමා වාසනාවන්තයි ටික කලක් හරි ගත කරන්න. ලෝකයක් එතුමාට දකින්න තිබුණු ලෝකේ එතනින් ඉලිහිලා ගියා. ඉතින් රොමේස් මහත්මයාම අවුරුදු 21ක් වගේ අද හිටියේ නම් ඉතින් හොඳ දෙයක්. හැබැයි එතුමා නැති වුණත් වර්ග පරම්පරාවටම යමක් ඉතුරු කරලා නැති වුණේ. ඒ පින මැති එතුමාට. එතුමාගේ කතාවත් ගත්තොත් මට කිව්වා එයාලගේ ගෙදර ඉඩම මේ කුඹුරක්. එයාලට සල්ලි නැති කාලේ වෙන වෙච්ච දෙයක්. ඒ කුඹුර පවරන් දාලා තමයි ඔය අවසංගම යන්ට එදුනේ. ඉතින් මේවත් ඔලුවට අරගෙන ඔය ඇත්තෝ මේ කාලය හොඳට කළමනාකාරීත්වය කරගන්න. ඒ හින්දා අමුතුවෙන් බණ කියන්නට අවශ්‍යතාවයක් නැහැ. ජීවිතේ ගොඩනගා ගන්න, ශක්ති සම්පන්න වෙන්න, අවබෝධ කරගන්න ජීවිතේ පිළිබඳව මේ හැම දෙයකින්ම ඔය ඇත්තෝ ලොකු දෙයක් අවබෝධ කරගන්නට ඕන. අපි හැමදාම මට ඉන්න උදේ ඉඳන්ම මට එන්නේ හැමදාම උදේ ඉඳන් හවස් වෙනකම්. ඔය කට්ටිය කතා කරන මම පන්සලේ නැහැ කියනනේ මම ඉතින් එක එක දේවල් වල. පමණක් කාට මට ඇවිල්ලා හිටියත් මට මේ කවුරුව හම්බ වෙන්න හිතෙන්නේ නැහැ. ඇයි? දැන් අර හපු ටික කල්පනා කරන්න එපා. මගේ පහුගිය කාලේ ඉන්ජෙක්ෂන් 4ක් ගැහුවා. ඒ කියන්නේ කල්පනා කරලා වැඩි කළා කියලා දැන් ඉතින් කරන්න දෙයක්ුත් නැහැ. මෙච්චර විතර කට්ටක් ගාව කිරි ගාලා ඇතුළට ගිහිල්ලා ඒ මේ වුණේ. නෑ ගැටලුවක් නෑ. ඒක බෙහෙතක්නේ. නමුත් මම කල්පනා කරන ඒකෙන් අපි කරන දේවල් වලින් යමක් වෙනවද කියලා. අපිට අහන්න දකින්න ලැබෙන දේවල් එක්කලා. ඉතින් ඒ හින්දා ඒ අතර හොඳ දේවල් තියෙනවා. ළමයි ගිහිල්ලා ලස්සනට ජීවත් වෙනවා. ඕනේ හාමුදුරනේ කියලා මේ පඬිතහරු ලංකාවට වැඩපු වෙලාවක පාරේ යනකොට සෙඩ් එකක් ගාවට ගිහිල්ලා මම සෙඩ් එකක් නේද පඬිතහරු වාහන හදන තැනකට ගිහිල්ලා වාහන අනේ අපේ හාමුදුරනේ මේ මම මේ ඔබ වහන්සේ වැඩිද ඔබ වහන්සේලා මට අත දුන්න මේ මම මේ වෙන දෙයක් කියලා හරි සතුටින් දාන ගිලම්පස් එකක් ගෙන අන්න ඒ අපි හරියට දකින්න මම පමණක් වෙලාවට මම සූර්යාවේ ටවුන් එකට ගිහිල්ලා සිංහල බෙහෙත් ටිකක් ගන්න මේ මං ගියා අවුරුදු ගානකට පස්සේ මම හිතන්නේ ගිහිල්ලා කඩේට ගියා ඒ ළමයා බොහොම හොඳට කඩේ හදලා තියෙනවා උඩ තියෙන හොඳ බුදු පිළිමයක් එහෙම තියලා මම ගිහිල්ලා බෙහෙත් ටික ගන්නකොට මං දිහා බලනවා ආපහු මේව කරනවා. ඔහොම ඉඳලා එක පාටම දුවගෙන ආවා. ඇහිලා අපේ හාමුදුරුවෝ නේද කියලා. මං කෝ මාක්සිය ගලන් බැලුවට පස්සේ මෙහි ඉඳලා ගිහපු ළමයි මං ඒ කාලෙම කිව්වා මොනවද කරන ව්‍යාපාරකම අම්මා සිංහල මං කෝ සිංහල බඩුන මෙන්න මේ විදිහට කරන මේ ඔයත් වගේම ආපු වෙලාවක පහදලා දුන්නා. ඉතින් එතුමා කියන හාමුදුරුවෝ මට හරි වාසනාවක් මම ලබන සතියේ විවාහ වෙනවා හාමුදුරුවෝ වැඩපු එක මට ලොකු දෙයක් කියලා. ඉතින් හොඳ ආර්ථික රටාව. ඒව දැක්කන් මට ඇත්තටම ආයිත් කවදාවත් ඒ කඩේට වඩින්නේ නැහැ මම. ආයි කියන්නේ නිකන්නේ ඔය ටික දෙන්න හදන්නේ මට. මං ගන්න ටික නිකන් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද මං එතේට ගන්නනේ බඩුවක් ගන්නනේ යන්නේ මගේ අතේ තියෙනවනේ ඒකට. ඒ හින්දා එහෙම ඒ හුරු රටාවක් නැහැ. ආධාර පත්‍ර එකතු කරගෙන මේව කරගෙන ජීවන රටාවක් ගොඩනගා ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි හැම කෙනාම සත්‍ය ඇත්ත අනුව ජීවත් වෙන්න ඕන. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම කල්පනා කරගන්න ලයනල් මහත්තයා, ඒ වගේ සමීර මහත්තයා ටැංකෙන්ඩි අල්ලගෙන අපි දාන සීල භාවනාවේදී පින්කම් රැසක් සිදු කරන්නට යෙදුණා. මගේ ආදරබර සහෝදරයා උපදින සෑම ආත්ම අපගේම ළඟට වෙලා ඉපදිලා අපේම කෙනෙක් වශයෙන් අපි සමග එකට නිර්වාණ ගමනට යෑම සඳහා මේ පින් පාරමී දහමක් ඒව ආදරබර අයියා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. රොමේස් නදීසාන් මහත්මයාගේ යාළුවෝ ටික පැන්කෙන්ඩි අල්ලගන්න. අපේ මිතුරා අඩු වයසින් නැති වුණත් අපි මේ අනුමෝදන් කරන පින්වල බලයෙන් ශක්තියෙන් උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගනිත්වා යන චේතනාව ගාතාව සද්දනගා කියමින් පැන් වඩමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා යතාවාරි වහා පුරා පරිපූර්ෙන්ති සාගරං ඒව මේවයිතෝ තින්නම් පේතානං උප උන්නමේ උදකං වඩ්ඩං යතා නින්නම් පවත්තති ඒව මේවයිතෝ තින්නම් පේතානං උපකප්පති. හොඳයි සියලු දෙනාටම ආශිර්වාද කරනවා. ඒ වගේම
දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඔය ඇත්තෝ ආරක්ෂා කරන දේවල් දොරවල් ආරක්ෂා කරන විශේෂයෙන්ම මේ දෙපොළගේම දෙමව්පියෝ ජීවතුන් සුජීවත්ව වාසය කරන සියලු දෙනාම ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන් ජයතිලක අනුලාවති ආදර දෙමව්පිය දෙපොළට නිදුක් නිරෝගී භාවය ලැබේවා. දර්ශනයේ නෝනටත් ඒ වගේම සාලිකා සහෝදරිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට යහපත ශාන්තිය ලැබේවා. සජිත් සුමිත් අජිත් සමීර ඉන්දුනිල් මදුරංග සුමුදු පසං ඉන්දික මේ පින්වත් සියලු දෙනාටමත් ආරෝග්‍ය භාවය ප්‍රාර්ථනා කරනවා. ජගත් මහත්මයා ඇතුළු පින්වත් ඔබ සියලු දෙනාටම යහපත ශාන්තිය ලැබෙන්න ඕනේ කියලා. ඒ වගේම සියලු දෙනාගේම සියලු කටයුතු අපේ රුවන් මහත්ය ඇතුළු පින්වත් ඔබට ආශිර්වාද කරනවා. දෙවියෝ ඔබ ආරක්ෂා කර දෙත්වා. ප්‍රාර්ථනා කරන බෝධියකින් දෙවියෝ උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් කරගනිත්වා යන චේතනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාව චාචයම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සේවානුමෝදන්තු සබ්බ සම්පත්තිසි. එත්තාව චාචයම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හොඳයි. මේ අද මේ පිරිත් ධර්ම දේශනාව දේශනා කරන්නේ ඔය ඇත්තෝ මේ ලෝකෙට මේ තියෙන ලෙඩ රෝග ඒ වගේම මේ ලෝකයේ තිබෙන්නා වූ මේ යුද බිය නැති වෙලා ඔය ඇත්තෝ කල්පනා කරන්නකෝ. දැන් මේ යුද්ධයක් සමග ඉන්න මිනිස්සු සීත කාලයක් පුංචි ළමයි කිලෝමීටර් ගාණක් ආව කියලා මම දැක්කා. ඉතින් ඒව නැති වෙලා මේ රෝග බිය දැන් අද දවසේ මට කතා කරපු ගොඩ දෙනෙකුට ඔමිකෝන්. ඉතින් මේ සියල්ලක්ම දුරින් දූරිය භූත වෙලා සැමට ආරෝග්‍ය භාවය පිණිසම අපි කරන මේ පින් හේතු වාසනා උපනිශ්‍රේ වේවා කියන චේතනාවත් ඒ වගේම අපේ දෙමව්පියන්ට පවුලේ සැමට ආරෝග්‍ය භාවය චිරජීවනයේ සැප ජීවනයේ පිණිසත් හේතු වාසනා උපනිශ්‍රේ වේවා කියන චේතනාව හදවත ලං කරගන්නට ඕන. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාතේ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤෝ ඒතේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ ස්වාමීටිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ දංචත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති එවං බුද්ධං සනන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ විචත්තං වා ලෝමාංසෝ නයසති තේන සච්ච වජ්ජේන පාසුකං රතනත්තයන් ඒතේන පාසුකං රතනත්තයන් ඒතේන සච්ච වජ්ජේන පාසුකං රතනත්තයන් කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සූදෝච සුවතෝ චස්ස මුදුවනතිමානී සන්තෝසකෝච සුපරෝච අප්පකිච්චෝච සල්ලෝකෝත්ති සන්දේන්ද්‍රියෝච නිපකෝච නච බුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපෝදේයං සුඛිනෝ වා කෙමිනෝ හොන්තු සබ්බේ සත්තා භූතස්සේ තථා වාසවරා වාහනවසේ සාදීගා වායේ මහන්තා වා මජ්ක්‍ධිමා රසකානුක තූලා දිට්ඨා වායේ මහන් දිට්ඨා යේච දූරේ භූතා වා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිකත්තා නපරෝ පරන්නි කුබ්බේත ඥාති මඤ්ඤේත කත්තති ලංකන්තේ බ්‍යාරෝසනා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිත්තේය මාතා යතා නියම් පුත්තං ආයසා ඒක පුත්ත මනුරක්කේ වම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ ඒ අපරිමාණං තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උද්දං අදෝච තිරියං ච අසම්පාදං අවේරං සද්දනග යාවතස්ස විගත මින්දු ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා වූ දිට්ඨිං ච අනුපගම්ම සීලවා
කාමේසු මිනේය ගේදන් අයිධාතු ගබ්බසෙයම් පුනරේති ඒතේන සච්ච වජ්ජේන සොත්ති තේ හෝතු සබ්බදා සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං සබ්බීතිවෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු වසන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තේ පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. දසාදුනාදයක් පවත්වන්න පැන් පිරිනූලක් උල්ලන්න. ඒ වගේම ප්‍රාර්ථනා ගාථාවකින් උපදින සෑම ආත්මික කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සද්දනගා ගාත කියන්නේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පත්තියයි මිනා පුඤ්ඤ කම්මේන සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියයි ධම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා සබ්බ දුක්ඛා පමුංචතු. බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ අතෝ නිබ්බාන සම්පatti එමිනාතේ සමිජ්ජතු.